ආයිබෝන් දරුවනේ අද තර්ක ශාස්ත්‍ර ඉතිහාසයේ විද්‍යාත්මක ක්‍රමයේ කියන එක අධ්‍යයනය කරද්දී විද්‍යාවේ ක්‍රමවේදය අධ්‍යයනය කරන්න කලින් අපි හඳුනා ගන්න ඕනේ විද්‍යාව කියන්නේ කොහොමද? විද්‍යාව කියන්නේ කොහොමද කියන එක හඳුනාගනිද්දී විද්‍යාව කියන වචනේ බිහි වෙනවා ලතින් භාෂාවේ. ස්කිරේ කියන වචනය තුලින්. මේ ලතින් භාෂාවේ ස්කිරේ කියන වචනය පසු කාලීනව බෙදලා එනවා ඉංග්‍රීසි භාෂාවට සයන්ස් කියලා. මේකේ තේරුම යමක් දැන ගැනීමක්, ගවේෂණය කිරීමක්, සොයා බැලීමක් කරනවා නම් අන්න යාට අපි විද්‍යාව කියනවා. මේ විද්‍යාව කියන එක එදා ඉඳන් අද වෙනකම් ගොඩනැගිච්ච ආකාරය පිළිබඳ අධ්‍යයනය කරද්දී ප්‍රධාන අවදීන් කීපයක් පසු කරගෙන තමයි අපේ විද්‍යාව වර්තමාන තත්ත්වයට ඇවිත් තියෙන්නේ. මුලින්ම කතා කරද්දී ග්‍රීක යුගයේ ඉඳන් තමයි අපි විද්‍යාව පදනම හැටියට සලකන්නේ. ග්‍රීක යුගයට කලින් කොහොමද තිබුණේ? ග්‍රීක යුගයට පෙර මිනිසා සිතුවේ කොහොමද? කියන එක අධ්‍යයනය කරද්දී දරුවනේ ඉර බැහැලා ගියන් පස්සේ ඒ යුගයේ මිනිස්සු බය වුණා. බය වුණා ආපහු පහවදාට ඉර පායන එකක් නැද්ද? ඒක ගෙන්න ගැනීම සඳහා ගිනි පූජා පැවැත්තුවා. දවස ගානේ ගිනි පූජා තියෙන එක බැරුව කාලෙන් කාලයට ගිනි පූජා තියන්න පටන් ගත්තා. අස්සන්න පාළු වෙනවා. ස්වභාව ධර්ම ඍතු ભેදය ඇති වෙනවා. මේ කිසිවක් තේරුම් ගැනීමට ග්‍රීක යුගයේ පෙර හිටිය මිනිස්සුන්ට තේරුමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ දේවල් වලට අස්සන්න සරු වෙනකොට අස්සන්නට අධිපති දෙවියා. ගම් වතුර ස්වභාව ධර්මයේ විපත් ඇති වෙනකොට ඊට අදාළ දෙවියා. එනු මේ තීච්ච මිනිස්සුන්ට වටහා ගන්න බැරි ස්වභාව ධර්මයේ වටහා ගැනීම සඳහා හැකියාවක් තිබුණේ නැති නිසා ඒ සඳහා දේවත්වයක් ආදේශ කළා. ඒ දේවත්වයක් ආරෝපණය කරපු නිසා ග්‍රීක යුගයේ පෙර යුගයේ තිබුණේ බහුදේවාදී සංකල්පය. ඒ බහුදේවාදී සංකල්පය බිඳවැටීමක් සිද්ධ වෙන්නේ ග්‍රීක යුගයට ආවෙන් පස්සේ. ග්‍රීක යුගයට එනකොට තේලිස් කියන දාර්ශනිකයා. තේලිස් කියන දාර්ශනිකයා බැලුවා ਉਹ ජීවත් වුණා මිලේටස් ග්‍රීසියේ මිලේටස් නගරේ. එයා දැක්ක බැලුව ඇත දැක්කේ එයා ජලය. ඒ නිසා මේ විශ්වයේ හැදෙන්න ඇත්තේ මේ දෙවියන්ගේ බලපෑමක් නිසා නෙමේ මොකක් හරි ස්වාභාවික හේතු මූල ධර්මයක් නිසයි කියන පදනම තුල ඉඳන් තේලිස් අර්ථකථනය කළ විශ්වයේ ජලයෙන් ගොඩ නැගිලා තියෙනවා. මෙන්න මේ විශ්වයේ ජලයෙන් ගොඩ නැගුණයි කියන පදනම ආවෙන් පස්සේ ඒ වෙනකන් ගොඩ නැගිලා තිබුණා වූ බහුදේවාදීන් දැන් යථානුභූතවාදයක් කරා විද්‍යාව ගමන් කරන්න ගත්තා. ඒ කියන්නේ දෙවියන්ගෙන් වැඩි ගලෝලා යථා හේතු සාධක වලට අපිට හැට පේන දේවල් වලට ආරෝපණය කිරීමක් කරන්න පටන් ගත්තා. තේලිස් මේ කතන්දරේ කියනවත් එක්කම ඇනෙක්සිමිනස් කියනවා. ඇනෙක්සිමිනස් කියනවා විශ්වය වායුවෙන් ගොඩ නැගිලා තියෙනවා. හෙරාක්ලීටස් කියනවා විශ්වය ගින්නෙන් හැදිලා තියෙනවා. පයිතගොරස් කෙනෙක් කියනවා විශ්වය අංක වලින් හැදිලා තියෙනවා. ඉතින් මුල් කාලීන ග්‍රීක යුගයේ පදනම හැටියට තිබුණේ විශ්ව සම්භවවාදයක්. දරුවනේ මේක වැදගත්කම තියෙන්නේ ග්‍රීක යුගයේ පෙර මේවා තේරුම් ගන්න බැරි ඔක්කොම ටික දෙවියන්ගේ වැඩක් හැටියට බහුදේවාදී ආරෝපණය වෙනවා. මේ බහුදේවාදී සිට යථා හේතුවක් තියෙනවා. ඒ හේතුව කුමක්ද කියලා හොයන්න යන්නේකේ පදනමක් හැටියට තමයි ග්‍රීක යුගයේ කොට නැගෙන්න පටන් ගන්නේ. ග්‍රීක යුගයේදී මුල්ම කාලීනව අපි කතා කළේ විශ්ව සම්භවවාදයක් පිළිබඳ. ඊට පස්සේ මේක තවදුරටත් ඉදිරියට ගිහිල්ලා ඇරිස්ටාගස් කෙනෙක් කෙනා සූර්යකේන්ද්‍රවාදී මතය, ටොලමි පෘථුවිකේන්ද්‍රවාදී මතය මේ ආදී ලෙස දේවත්වයේ සිටපුතෝ ගමන් කරනවා යථා තත්ත්වයක් කරා. මේ යථා තත්ත්වයක් කරා ගමන් කරපු ග්‍රීක යුගය පසුකාලීන විද්‍යාවේ සොයා ගැනීම ගණනාවකට පදනම දාපු යුගය. කිසිසේත් අපිට ග්‍රීක යුගයේ ඉදිරිපත් වෙච්ච ඒවා විද්‍යාත්මක වශයෙන් වැදගත්ුනේ නැහැ. විද්‍යාත්මක වශයෙන් වැදගත්ුනේ නැතුවට සූර්යකේන්ද්‍රවාදයේ ගොඩ නැගීමේ මූල බීජයේ ගොඩ නැගෙන්නේ ග්‍රීක යුගයේදී. ගැලීලියෝගේ ත්වරණ නියමයේ වස්තුන් ස්වාධීනව පොළොව මත ප්‍රතිවීමේදී තප්පරේ වර්ගයට අඩි 32ක නියත වේගයකින් පොළොව කරා පතිත වේ. මේකට අදාළ නියමයේ ගොඩ නැගීම ඇරිස්ටෝටල් අතින් සිද්ධ වෙනවා. පුතෝ ඒ කාලේ චෝටි හෝ පදනමකට ඇරිස්ටෝටල් පසු කාලීන වෙනවා. නමුත් ඒ පදනම මේ යුගයේදී ගොඩ නැගෙනවා.
නිසා ග්‍රීක යුගය විද්‍යාත්මක වශයෙන් සත්‍ය දේවල් වලට ගමන් කළේ නැතුවට විද්‍යාවේ ගමන් මාර්ගයේ පෑදීමේ ආරම්භය මේ ග්‍රීක යුගයේදී සිද්ධ වුණා. ඒ ග්‍රීක යුගයේදී දැනුම ලබා ගනිද්දී මිසරයේ ගණිත ක්‍රම, බැබිලෝනියානුවන්ගේ තාරකා ශාස්ත්‍රය. ඒතර බැබිලෝනියානුවන්ගේ තාරකා ශාස්ත්‍රය සහ මිසරයේ ගණිත ක්‍රම කියන ඒවා ගත්තන් පස්සේ ප්‍රායෝගික තන්ත්‍රයට වඩා මේවා ගොඩනැගිලා තිබුණේ බුද්ධිය මත. මේ බුද්ධිය මත ගොඩනැගුණා වූ විශේෂධාරාවක් ගොඩනැගීම තමයි ග්‍රීක යුගයේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා බුද්ධිමය විෂයන් මේ යුගයේදී වර්ධනය වීමක් සිද්ධ වුණා. එහෙම ගමන් කළ චුට්ට දුරක් යනකොට දැන් ග්‍රීක යුගය බිඳ වැටිලා මධ්‍යතන යුගයේ ගොඩනැගෙන්න පටන් ගන්නවා. මධ්‍යතන යුගයේ ගොඩනැගීමේදී මූලිකත්වයේ ගත්තා කතෝලික පල්ලිය. මතපල කිරීමේ පූර්ණ ඒකාධිකාරී අයිතිය තිබුණේ කතෝලික පල්ලියට. පල්ලියට විරුද්ධව මත ඉදිරිපත් කරන්න බෑ. ඒ මත ඉදිරිපත් කළා නම් ඒ මත ඉදිරිපත් කරපු චරිතවලට අනිවාර්යෙන් මරණ දඬුවම, සිර දඬුවම් පැමිණවීම වගේ දේවල් සිද්ධ වෙච්ච නිසා මධ්‍යතන යුගයේ දාර්ශනිකයින් තම මත ඉදිරිපත් කිරීමට බය වුණා. බ්‍රූනෝ කියන දාර්ශනිකව පුළුස්සල මලා දැම්මු. පල්ලියට විරුද්ධව අදහස් ඉදිරිපත් කරපු නිසා. පල්ලිය කියන්නේ කුමක්ද? ඒ ලෙසම පිළිගත යුතුයි කියන කතන්දරේ තමයි මධ්‍යතන යුගයේදී තිබුණේ. ඒ නිසා අත්‍රානුගාහි අන්ධ අනුකරණයෙන් යුතුයි. දෙවියන් වහන්සේ කියන්න තියෙන සියලු දේ කියලා තියෙනවා. ඒක ප්‍රශ්න කිරීමේ හැකියාවක් වෙන කාටවත් නැහැ. ඒ නිසා විශ්වාස කරන්න එවිට ඥානය ලබා ගන්නට හැකියි. ආයි වෙන දේවල් මොකවත් නැහැ. පල්ලිය තමයි මතපල කරන්නේ. පල්ලිය කියන දේ ඒ ලෙසම පිළිගන්න ඕනේ. ඊට විරුද්ධව කවුරුවත් අදහස් ඉදිරිපත් කළොත් ඒ පුද්ගලයාට දඬුවම් දීමක් සිද්ධ. මේ යුගයේදී මිනිසුන් දාර්ශනිකයෝ අදහස් ඉදිරිපත් කරන්න පෙළඹුණේ නැහැ. මේ යුගයේ ඉස්මතුනේ පුතෝ ප්‍රොජෙස්ටන් වාදය. ජේ.ජේ. බේකර් සහ ස්ටාල්. ජේ.ජේ. බේකර්ගේ ප්‍රොජෙස්ටන් වාදය ඉස්මතු වුණා. ඒක තමයි පිළිගත යුතු සත්‍යය හැටියට තුනේ. ඊට පස්සේ ඇල්කෙමිය සෙවීම. ඒවා ආනුභූතිකව පරීක්ෂණ වලට ලක් කළා. සත්‍ය සත්‍යතාවයේ තීරණය කිරීමේ හැකියාවක් තීච්ච දේවල් නෙමෙයි. මේ විදිහට මධ්‍යතන යුගය නව දැනුමක් ඉදිරියට ඒම පාලනය කළා වහලා තිබ්බ යුගයක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඒකෙදි දැනුම ලබා ගැනීමේදී තිබුණේ ඒක දේවාදයක්. දෙවියන් වහන්සේ සියලු දේ කියලා තියෙනවා. ඒ දේ අපි විශ්වාස කරනවා. දැන් මේන් බලන්න පුතෝ. ග්‍රීක යුගයට පෙර තිබුණ බහුදේවවාදී සංකල්පය. බහුදේවවාදී සංකල්පයේ ගලෝගත්ත යථානුභූතවාදය. යථානුභූතවාදයට ගමන් කරපු ග්‍රීක යුගය ආපහු හැරිලා ඒක දේවවාදයක් කරා මධ්‍යතන යුගයේදී ගමන් කළා. සියවස් ගානක් තිස්සේ දැන් යාළගේ මතය කියන තුල ඉතියන් පස්සේ මේක බිඳ වැටෙන්නේ නවීන යුගයේදී. නවීන යුගයේ ගොඩනැගෙන්න එකපාරට මධ්‍යතන යුගයේ දඩාස් දාලා බිඳ වැටලා ඔන්න නවීන යුගයේ ගොඩනැගුණා කියන තැනට එන්න බෑ. නවීන යුගයේ ගොඩනැගීම සඳහා මතිමතාන්තර ගණනාවක් සංකලනය වුණා. මේ සංකලනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි නවීන යුගයේ ගොඩනැගෙන්නේ. මධ්‍යතන යුගයේ තිබුණේ විශ්වාස කරන්න විට ඥානය ලබාගත හැකියි. මෙන්න මේ විශ්වාස කරන්න විට ඥානය ලබාගත හැකිය කියන ඥාන මාර්ගයේ වෙනුවට නව ඥාන සම්ප්‍රදායක් ඉදිරිපත් කළා රෙනේ ඩෙකාට්. රෙනේ ඩෙකාට් කියන දාර්ශනිකයා කියනවා සැක කරන්න එවිට ඥානය ලබාගත හැකියි. සැක කරන්න එවිට ඥානය ලබාගත හැකිය කියන එක ආවෙන් පස්සේ දැන් මේ යුගයේ කට්ටිය ප්‍රොජෙස්ටන් වාදයේ සැක කළා. මධ්‍යතන යුගයේ තියෙච්ච. ප්‍රොජෙස්ටන් වාදයේ සැක කළා ප්‍රොජෙස්ටන් වාදයේ බිඳවට්ටලා ඔක්සිකරණ වාදයේ කොට නැගිනවා. පෘථිවි කේන්ද්‍ර වාදයේ සැක කළා. පෘථිවි කේන්ද්‍ර වාදයේ සැක කළා පෘථිවි කේන්ද්‍ර වාදයේ බිඳවට්ටලා විද්‍යාවට එනවා සූර්ය කේන්ද්‍ර වාදී මතය. නිකොලස් කොපර්නිකසියානු විප්ලවය. මෙන්න මේ විදිහට සැක කරන්න එවිට ඥානය ලබාගත හැකිය කියන ඥාන මාර්ගයේ විද්‍යාවට එකතු වුණාන් පස්සේ ඊට පස්සේ පැවතුණු දේ සැක කළා ඒව බිඳවට්ටලා නව දේවල් සොයා ගැනීම සඳහා විද්‍යාඥයෝ ක්‍රියා කළා. ඒ හරහා මධ්‍යතන යුගයේ බිඳ වැටෙන්න බලපාපු එක් සාධකයක් හැටියට ඩෙකාට්ගේ ඥාන සම්ප්‍රදාය අපිට දකින්න පුළුවන්. අනිත් එක තමයි
කතෝලික පල්ලිය නම මතපල කිරීමේ පූර්ණ ඒකාධිකාරී අයිතිය තිබුණේ. මේ පල්ලියේ තනිකරම ඒකාධිකාරී බලයේ තියාගෙන ඉන්නකොට පල්ලියට විරුද්ධව මාටින් ලූතර් කිං ආදී පල්ලියේ තුල ඉඳන්ම අරගලයක් කරන්න පටන්. ඒ අරගලයක් කරන් පස්සේ පල්ලිය දෙකඩ වීමක් සිද්ධ වෙනවා පුතෝ. දෙකඩ වීමක් සිදු වෙලා ප්‍රොටෙස්ටන්ත ආගම. එහෙම නැත්නම් රෙපරමාදු ආගම ගොඩ නැගෙනවා. ඒ රෙපරමාදු ආගම ගොඩ නැගුණෙන් පස්සේ ප්‍රොටෙස්ටන්ත ආගම ගොඩ නැගුණෙන් පස්සේ පල්ලියේ මතපල කිරීමේ පූර්ණේකාධිකාරී අයිතිය බිඳ වැටෙනවා. බිඳ වැටලා දැන් පල්ලියට විරුද්ධව අර කට්ටියම අදහස් ඉදිරිපත් කරනවා. ඒම අදහස් ඉදිරිපත් කරගෙන යනකොට ඒ දක්වා සැඟවිලා හිටිය බුද්ධිමතුනුත් තමන්ගේ බය අයින් වෙලා යනවා. ඇයි පල්ලියට දඬුවම් කිරීමේ හැකියාව බිඳ වැටෙනවා. පල්ලියට විරුද්ධව පල්ලිය තුලින්ම බිහි වුණා වූ පිරිසක් අදහස් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඒ පිරිස එක්ක එකතු වෙච්ච නවීන විද්‍යාඥයෝ තම මතිමතාන්තරේ තික් හිර වෙලා තියෙච්ච දේවල් දිගින් දිගට ඉදිරිපත් කරන්න ගත්තා. එහෙම දිගින් දිගට ඉදිරිපත් කරන්නන් පස්සේ ශීඝ්‍ර ලෙස වර්ධනයක් විද්‍යාව තුළ සිදු වෙනවා. මෙන්න මේ පල්ලියේ දෙකට වීම කියන කතන්දරේ මධ්‍යතන යුගයේ බිඳ වැටිලා නවීන යුගයේ ගොඩනැගීම සඳහා බලපාපු ප්‍රධාන අවස්ථාවක් හැටියට අපි සලකනවා. ඒ වගේම තමයි පුතෝ ශිල්පීය සම්ප්‍රදාය තිබුණ එක පැත්තක. ශාස්ත්‍රීය සම්ප්‍රදාය තිබුණේ තව පැත්තක. ශිල්පියා කියන්නේ යම් යම් නිර්මාණ බිහි කළා. හැබැයි නිර්මාණ බිහි කළාට ඒ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කිරීමේ හැකියාවක් ශිල්පියාට තිබුණේ නැහැ. විද්‍යාඥයා මේ ශාස්ත්‍රඥයා දැනුම කොට නැගුවා. දැනුම කොට නැගුවට ඒ දැනුම අනුසාරයෙන් නිර්මාණ බිහි කිරීමේ හැකියාවක් ශාස්ත්‍රඥයා තුල තිබුණේ නැහැ. නම් ශිල්පියා එක පැත්තක හිටියා, ශාස්ත්‍රඥයා තව පැත්තක හිටියා. මේ නිසා ශිල්පීය සම්ප්‍රදායයි ශාස්ත්‍රීය සම්ප්‍රදායයි එකතු වෙන්න ඕන. මේ එකතු වීමක් සිදු වීම සඳහා බලපාපු ප්‍රධානතම සාධකයේ තමයි ජෝන් ගැටන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය ගොඩනගන. මුද්‍රණ යන්ත්‍රය ගොඩනැගුවෙන් පස්සේ ශාස්ත්‍රඥයාගේ දැනුම ලේඛනගත වෙනවා. මෙන්න මේ ලේඛන ශිල්පීන්ට ලැබෙනවා. ශිල්පීන්නේ ලේඛන අධ්‍යයනය කළා වඩා විද්‍යාත්මක භාවයෙන් යුත් නිර්මාණ බිහි කළා. මේ නිර්මාණ ආපෞසරයක් ශාස්ත්‍රඥයාගේ සොයා ගැනීම සඳහා බලපෑවා. එහෙනම් ඒ සොයා ගැනීම නැවත වාරයක් ශිල්පියාට ආවා. අන්ත දෙකක ගමන් කළ ශිල්පීය සම්ප්‍රදාය සහ ශාස්ත්‍රීය සම්ප්‍රදාය ඒකීකරණය වීම. මේ ඒකීකරණය වීමත් එක්ක බුද්ධිගලණයක් සිද්ධ වුණා. මේ බුද්ධිගලණය නිසා අන්න හිර වෙලා තියෙච්ච පල්ලියට හිර වෙලා තියෙච්ච මතවාද කඩාගෙන බිඳගෙන නවීන යුගයේ ආරම්භයේ ශීඝ්‍ර දියුණුවක් සිද්ධ වෙලා යනවා. මේව ගමන් කළා ඒ පැත්තෙන් ඒක වෙනවා. ඊට පස්සේ දැන් කාර්මීකරණය වෙනවා. කාර්මීකරණය හරහා කටින ජෙනියෙන් ආරම්භ කරපු උපකරණය ඊළඟට තව චුට්ටක් එහාට යනවා. ඔහොම නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා. වැඩි වීමේදී අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වීමේදී අන්න නැවතත් විද්‍යාව අලුතින් ගොඩනැගෙන්න පටන් ගන්නවා. මෙන්න මේකත් නවීන යුගයේ ගොඩනැගෙන්න බලපාපු ප්‍රධාන සාධකයක්. අනිත් එක තමයි පුතෝ ධනවාදී නැග්මත් එක්ක සෝබෝන්, පාදුවා, ඔක්ස්ෆර්ඩ් වගේ විශ්වවිද්‍යාල නිර්මාණය. මේ විශ්වවිද්‍යාල වලින් සිවිල් බුද්ධිමතුන් ගොඩනැගෙනවා. ඒ බුද්ධිමතුන් නව මතිමතාන්තර විද්‍යාවට ඉදිරිපත් කරගෙන යෑමේදී ඒක විද්‍යාව ඉදිරි ගමනට නවීන යුගයේ ආරම්භ වෙන්න ශීඝ්‍ර ප්‍රගමනයක් වෙන්න බලපාපු ප්‍රධාන සාධකයක් හැටියට සැලකනවා. ඒ නිසා මේක විද්‍යාව නවීන විද්‍යාව නොයෙකුත් පැත්තෙන් ගුරුත්වාකර්ෂණවාදී, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝවිශ්ලේෂණවාදී, කාල් මාක්ස්වාදී, භෞතිකවාදී මේ ලෙස බැලුවෙන් පස්සේ හැම පැත්තෙම විද්‍යාව දියුණුවට ඇවිල්ලා නවීන යුගය විද්‍යාවේ අර මධ්‍යතන යුගයේ බිඳවට්ටලා විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවක් ඇති කරපු යුගයක් හැටියට අපි සලකනවා. මේ යුගයේදී දැනුම ලබා ගනිද්දී ෆ්‍රැන්සිස් බේකන්ගේ උද්ගාමී අනුමානය. ඒ වගේම ෆ්‍රැන්සිස් බේකන් කියනවා ශිල්පියා කොහොඹුවෙක් වෙන්න, ශාස්ත්‍රඥයා මකුළුවෙක් වෙන්න. නව විද්‍යාත්මක ඥානීය වර්ධනය කළ හැක්කේ බීමස් එක්මින් ක්‍රියා කිරීමෙන්. වගේ බේකන්ලේ මතවාද එක්ක
ක්‍රමානුකූල වර්ධනයක් ඇති වෙන්න පටන් ගත්තා. බේකන්ගේ උද්ගාමී අනුමානය ජේස් මිල්, ජොන් ස්ටුවර්ට් මිල් හේතුඵලවාදී මෙන්න මේ වගේ ඇති වෙච්ච බුද්ධිමය සංකලනයක් තුළ නවීන යුගය ඉදිරියට ගමන් කළා. ඒ නවීන යුගයේ ඉදිරියට ගමන් කළා අද වෙනකොට තියෙනා වූ தත්ත්වය තමයි සමකාලීන විද්‍යාව. සමකාලීන විද්‍යාව කියන්නේ විද්‍යාව නොයෙකුත් අංශවලින් දියුණුවටපත් වෙමින් පවත්න අද පවතින தත්ත්වය. අද පවතින தත්ත්වයට විද්‍යාව වර්ධනය වීමේදී ක්ලෝනීකරණය, මනස, මරණින් මතු පැවැත්ම, පිටසක්වල ජීවීන් අධ්‍යයනය කරද්දී ජෛව තාරකා විද්‍යාව එක පැත්තක තිබුණා ජීව විද්‍යාව, අනිත් පැත්තේ තිබුණා තාරකා විද්‍යාව, දැන් සංකලනය වුණා ජෛව තාරකා විද්‍යාව. මේ විදිහට විද්‍යාව නොයෙකුත් අංශ වලින් වර්ධනය වෙමින් පවත්නා වර්තමාන යුගයටයි අපි සමකාලීන යුගය කියන්නේ. මේ සමකාලීන යුගය මේ වර්ධනය වෙනකොට මිනිසාගේ පැවැත්ම පිළිබඳ දැවැන්ත අරුබුදයක් ඇති වෙලා තියෙනවා. මිනිස් ශ්‍රමයේ අපතේ යාමක් සිද්ධ වෙලා යන්ත්‍ර සූත්‍ර ඉදිරියේ මිනිස් ශ්‍රමයේ අපතේ යාම. පරිසර දූෂණය. පරිසර දූෂණය ආගම් වලින් කිව්ව දේවල් විද්‍යාවෙන් බිඳ වැටෙන තත්ත්වය ඇතැම් ආගම් වලින්. මෙන්න මේවා අද වර්තමානයේ මූණ දෙන්නා වූ ප්‍රධාන ගැටලු. ඒ වගේම තමා පුතෝ දැන් නිකමට හිතන්නකො සරලව කොරෝනා කියන එක බැලුවෙන් පස්සේ මේ වෛරසය කොහෙන්ද නිර්මාණය වුනේ? ජෛව රසායනික අවියක් නිෂ්පාදනය කරන්න හදලා තියෙච්ච එකක් විද්‍යාගාරිකෙන් එළියට ආවාද? මෙන්න මේ අර්බුද පැන නගින්නේ සමකාලීන විද්‍යාව නිසා. සමකාලීන විද්‍යාවේ දියුණුවත් එක්ක ඇතිවෙනා වූ අතුරු ප්‍රතිඵල. කොරෝනා වගේ වෙන වෛරසයක් නිර්මාණය කළා ජෛව රසායනික අවියක් නිර්මාණය කරන්න බැරිද? ඒ මොන කොතෙන්ද ගමන් කරයිද? මේ විදිහට සමකාලීන විද්‍යාව දියුණු වෙමින් ගියාට ඒ දියුණුව හරහා ඇතිවෙනා වූ අභ්‍යන්තරික ගැටලුවකුත් නිර්මාණය වෙලා තියෙනවා. ඒතකොට මේ විද්‍යාව එක එක අවුරුද්දෙන් අවුරුද්ද නෙමෙයි. චින්තන සම්ප්‍රදායන්ගේ සිදු වුණා වූ වෙනස. ග්‍රීක යුගයට පෙර තිබුණ බහුදේවවාදී. බහුදේවවාදීන් ගමන් කළා ග්‍රීක යුගයේ යථානුභූතවාදයට. යථානුභූතවාදයට ගමන් කළා විද්‍යාව ඉස්සරහට යනකොට ඒක අපහර වුණා මධ්‍යතන යුගයේ ඒක දේවවාදී. ආයක දේවවාදී බිඳ වැටිලා දැන් නවීන යුගයෙන් ඉදිරියට ආවා. ඒන්ගෙම වර්ධනය වෙච්ච විද්‍යාව තමයි මේ අද පවතින තත්ත්වයට දැන් වර්ධනය වෙමින් පවතින. මේ විද්‍යාව ගැන කතා කරද්දී විද්‍යාව පිළිබඳ විවිධ නිර්වචන තියෙනවා. මේ විවිධ නිර්වචන තේද්දී අපේ ප්‍රධානතම නිර්වචනය ඉදිරිපත් කළේ 1902 දී මහාචාර්ය කාල් පොපර්. මහාචාර්ය කාල් පොපර් කියනවා ආනුභූතික පරීක්ෂණයක් මත ප්‍රතිපත්තියක් වශයෙන් අසත්‍යකරණයට ලක් කළ හැකි මතයන්ගේ යුද්ධනුමක් තමයි විද්‍යාවක් කියන්නේ. එහෙම නැති එක්කෙනෙක් එයා කියනවා කවුරු වෙන්නේ නැහැ කියලා. විද්‍යාවක් වෙන්නේ නැහැ. එහෙනම් විද්‍යාවක් ආනුභූතික පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ආනුභූතික පරීක්ෂණයක් කියන්නේ පුතෝ පංචේන්ද්‍රයන් හරි උපකරණ හරි යොදා ගන්නා වූ පරීක්ෂණයක්. ඒ පංචේන්ද්‍රයන් හරි උපකරණ හරි යොදා ගන්නා වූ පරීක්ෂණයකට ලක් කරන ආනුභූතික පරීක්ෂණයක් කියනවා. ඒ වගේ පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන් මතයක් තුළ පොපර් කියනවා ලක්ෂණ හතරක් තියෙන්න ඕන. එකක් පැහැදිලි අර්ථ දරන සංකල්පයක්. පැහැදිලි අර්ථ දරන සංකල්පයක් ඕනනම් කියන්න පුළුවන් සංදිග්ධතාවයෙන් තොරයි. අපැහැදිලිතාවයෙන් තොරයි. එහෙනම් පැහැදිලි. නිශ්චිත අර්ථ දරන සංකල්පයක් වෙන්න ඕන. ආනුභූතික පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ බඳු පරීක්ෂණයක් මත අසත්‍යකරණයට ලක් කරන්න පුළුවන් වෙන්න. පොපර් දැන් මේ රේතිය ඉදිරිපත් කරන්නේ විද්‍යාවක් නම් අනිවාර්යෙන් ආනුභූතික පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන් වෙන්නම ඕනේ කියන පදනම තුල. හැබැයි පුතෝ පොපර් මේ රේතිය ඉදිරිපත් කරද්දී පසුකාලීන විවේචන තියෙනවා. පොපර් මේ රේතිය ඉදිරිපත් කළා විද්‍යාවට යහපතක් කිරීමේ පරමාදර්ශී පරමාර්ථය විතරක් නෙමෙයි තිබුණේ. පොපර්ට මාක්ස්වාදයට පහර දීමේ අවශ්‍යතාවයක් තිබුණායි කියලා. ඒක අපිට ඉස්සරහදී හම්බ වෙනවා අනුභවික විද්‍යාව හා අනුභවික නොවන විද්‍යාව කතා කරන තැනදී අපි ඒක චුට්ටක් කතා කරමු. නම් පොපර් සීමිත වුණා. ආනුභූතික පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එබඳු පරීක්ෂණයක් මත අසත්‍යකරණයට ලක් කරන්න පුළුවන් වෙන්නම ඕනේ විද්‍යාවක් නම්. එහෙම බැරි ඒවා විද්‍යාවක් වෙන්නේ නැහැ කිව්වා. ඒ හේතුව නිසා පොපර් විද්‍යාත්මක නොවන මතයක් තුලත්
ලක්ෂණ හතරක් ඉදිරිපත් කරනවා. විද්‍යාත්මක නොවන මතයක් තුළ ඉදිරිපත් කරන ලක්ෂණ හතරෙදි කියනවා අධිභෞතික ප්‍රකාශයක් නම් විද්‍යාවක් වෙන්නේ නැහැ. අධිභෞතිකයි. දෙවියන් වහන්සේ ලෝකේම වූසේක. එතෙන්දි පුතෝ දෙවියන් වහන්සේ ආනුභූතික පරීක්ෂණයකට ලක් කරන්න බැරි නිසා පොපර් කියනවා එයා විද්‍යාවක් වෙන්නේ නැහැ. ඒ වගේම පොපර් කියනවා අවශ්‍ය සත්‍ය ප්‍රකාශයක් තිබුණොත් අවශ්‍ය සත්‍ය වාක්‍යයක් ඒක කවදාවත් විද්‍යාවක් වෙන්නේ නැහැ. විද්‍යාවක් එක්කෝ ඔබ විභාගයේ සමත් වෙනවා. නැත්නම් සමත් වෙන්නේ නැහැ. දෙකෙන් එකයි. අනිවාර්යෙන් අවශ්‍ය සත්‍යය. අවශ්‍ය සත්‍ය ප්‍රකාශයක් තියෙනම් එයා විද්‍යාවක් වෙන්නේ නැහැ කියන. ඒ වගේම තමයි විධානාත්මක ප්‍රකාශ සහ ආවේගාත්මක ප්‍රකාශ. පුතෝ විධානාත්මක ප්‍රකාශයක් සහ ආවේගාත්මක ප්‍රකාශයක් විද්‍යාවක් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒගේ ආවේගාත්මක ප්‍රකාශයක හරි විධානාත්මක ප්‍රකාශයක හරි සත්‍ය අසත්‍යතාවය තීරණය කරන්න බෑ. ඒ නිසා පොපර් කියනවා විද්‍යාවක් නම් පැහැදිලි අර්ථ දරන සංකල්පයක්, නිශ්චිත අර්ථ දරන සංකල්පයක් ආනුභූතික පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ බඳු පරීක්ෂණයක් මත අසත්‍යකරණයට ලක් කරන්න ඕනේ. ඒවා විතරයි විද්‍යාව. එතකොට අධිභෞතික ප්‍රකාශයක්, අවශ්‍ය සත්‍ය ප්‍රකාශයක්, විධානාත්මක ප්‍රකාශයක්, ආවේගාත්මක ප්‍රකාශයක් විද්‍යාවක් වෙන්නේ නැහැ කියලා කියනවා. මේක විවිධ විද්‍යා වර්ගීකරණයේදී අපිට පොඩි විවේචනයන්ට ලක් වෙන එක්කෙනෙක්. නමුත් දැනට මේ හතර මතක තියාගෙන ඉඳලා අපි දැන් මේක ගත්තයි කියලා හිතන්නකො මේ තියෙන ඒවෙන් කුමන ඒවා විද්‍යාවන් වෙනවද විද්‍යාවන් නොවෙනවද කියන එක බලමු. මේකේ අපි පළවෙනි එක අරගත්තොත් මේ සතියේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා ඔබට සුබ දිනවන නමුත් සතිය මැදදී හදිස්සි අනතුරකට භාජනය වීමට හෝ ශල්‍ය කර්මයකට භාජනය වෙන්න ඉඩ ඇත. දැන් මේක පොපර්ට අනුව විද්‍යාවක්ද නැද්ද බලනවා. පුතෝ මේක විද්‍යාවක් නෙමෙයි. මෙයා විද්‍යාවක් නොවෙන්නේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා ඔබට සුබ දින කියන්නේ ආවේගාත්මක තත්ත්වයක්ද. සතිය මැදදී හදිස්සි අනතුරකට භාජනය හෝ ශල්‍ය කර්මයකට භාජනයට ඉඩ ඇත. අවිනිශ්චිතයි. ඔබ පරිස්සම් විය යුතුය. විධානාත්මකයි. එහෙනම් මේකේ සුබ දින කියලා ආවේගාත්මක තත්ත්වයක්ද? ඉඩ ඇත කියලා අවිනිශ්චිත තත්ත්වයක්ද? ඔබ පරිස්සම් විය යුතුය කියලා විධානාත්මක තත්ත්වයක්ද? තියෙන නිසා පොපර්ට අනුව විද්‍යාවක් වෙන්නේ නැහැ. දෙවෙනි එක අපි බැලුවෙන් පස්සේ මඤ්ඤොක්කා කෑවොත් බඩේ රුදා සෑදී. විද්‍යාවක්. කාට හරි මඤ්ඤොක්කා කන්න දීලා බලනවා බඩේ අමාරුව හැදෙනවද නැද්ද? ආනුභූතික පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන්. ඒ ආනුභූතික පරීක්ෂණයක් මත සත්‍ය අසත්‍යතාවයේ තීරණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මඤ්ඤොක්කා කෑවොත් බඩේ රුදා සෑදී කියන එක විද්‍යාව. ඊළඟ එක ගෙදර ගියොත් අඹුනසී මග සිටියොත් තානසී. පොපර්ට අනුව විද්‍යාවක් පුතෝ. ඇයි විද්‍යාවක් වෙන්නේ? එක්ක ගෙදර ගිහින් බැලිය හැකි. නැත්තම් මගේ ඉඳලා බැලිය හැකි. හැබැයි මේක අර්ධ වශයෙන් ආනුභූතික පරීක්ෂණයකට. ගෙදර ගියොත් මගේ ඉන්න බෑ. මග හිටියොත් ගෙදර යන්න බෑ. එහෙනම් දැන් දෙකෙන් එකයි. කෑලි දෙකක් තියෙනවා දෙකෙන් එක කොටසක් පරීක්ෂා කළ හැකි. අර්ධ වශයෙන් හෝ ආනුභූතික පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන් නිසා මේක විද්‍යාවක් වෙනවා. ඊළඟ එක්කිනා බලනවා එක්කෝ ඔබේ කකුල ගලේ හැපෙයි නැත්නම් හැපෙන්නේ නැත. අවශ්‍ය සත්‍ය ප්‍රකාශයක්. අවශ්‍ය සත්‍ය ප්‍රකාශයක් නම් කිසිදාක විද්‍යාවක් වෙන්නේ නැහැ. නිසා මේ පොපර්ගේ රීතිය අනුව විද්‍යාහන විද්‍යාවෙන් කරගන්නේ මේ පදනම තුල. හැබැයි මේ පදනමට ඉදිරියේදී අපිට යම් අරුපු දෙනවා. ඒක අපි එතෙන්දි කතා කරමු. එහෙනම් පොපර් කියනවා ආනුභූතික පරීක්ෂණයකට ලක් කළා ඒ මත සත්‍ය අසත්‍යතාවයේ තීරණය කරන්න පුළුවන් ඒවා තමයි කවුරු වෙන්නේද විද්‍යාවන් වෙන්නේ. එහෙම නැති ඒවා විද්‍යාවන් වෙන්නේ නැහැ. ඔන්න දැන් අපි විද්‍යාව ටිකක් මොකක්ද කියන එක හඳුනාගත්තා. මේ විද්‍යාව පුතෝ බාහිර ලෝකයේදී එකම අර්ථයකින් යෙදෙන්නේ නැහැනේ. එකම අර්ථයකින් යෙදෙන්නේ නැත්තේ පරිගණක විද්‍යාව, ස්වාභාවික විද්‍යාව, ජ්‍යොතිෂ විද්‍යාව, ගෘහාර්ථික විද්‍යාව මේ හැමතැනම විද්‍යාව කියලා යනවා. මේ විද්‍යාව අපිට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් ස්වරූප කීපයක් තියෙනවා.
ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් ස්වරූප කීපය ගත්තන් පස්සේ පළවෙනිම එක්කිනා තමා සමාජ විද්‍යාව හා ස්වාභාවික විද්‍යාව. සමාජ විද්‍යාව හා ස්වාභාවික විද්‍යාව. පුතෝ සමාජයේ සකස් වෙලා තියෙන්නේ කාගේ? මිනිසාගේ. එහෙනම් මේ මිනිසා පිළිබඳවයි අධ්‍යයනය කරන්නේ. හැබැයි මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය අධ්‍යයනය කරන එකක් තියෙනවා. ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්නත් පුළුවන්. හරි. හැබැයි සමාජයේදී මිනිසාගේ අධ්‍යයනය කරන්නේ චර්යාව හා චින්තනය. මිනිස්සු හිතන්නේ කොහොමද? මිනිස්සු යම් යම් මතවාද ඉදිරියේ හැසිරෙන්නේ කොහොමද? මෙන්න මේ පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාවටයි අපි මොන විද්‍යාව කියන්නේ? සමාජ විද්‍යාව. එහෙනම් මිනිසාගේ චර්යාව හා චින්තනය පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාවට අපි කියනවා සමාජ විද්‍යාව. ඊටා සරලව ස්වාභාවික විද්‍යාව කියලා කියන්නේ පුතෝ සජීවී වෙන්න පුළුවන්. සජීවී. දැන් මම සජීවී වස්තුවක්. අජීවී වෙන්න පුළුවන් මේ පෘථුවිය අජීවී වස්තුවක්. සජීවී හෝ අජීවී භෞතික වස්තුන්ගේ සංයුතිය ක්‍රියාකාරීත්වය පරිණාමයේ පිළිබඳ අධ්‍යයනය කරනවා නම් අන්න ඒ වගේ විද්‍යාවන්ට අපි කියනවා ස්වාභාවික විද්‍යාව. දැන් සමාජ විද්‍යාව කියන එකේදී මිනිසාගේ සමාජීය ලක්ෂණ අධ්‍යයනයේ විද්‍යාව කියලා එච්චර සරල තැනට එන්න එපා. මිනිසාගේ චර්යාවයි චින්තනයයි. මෙන්න මේ චර්යාවයි චින්තනයයි අධ්‍යයනය කරන එක්කිනා සමාජ සජීවී හෝ අජීවී භෞතික වස්තුන්ගේ සංයුතිය ක්‍රියාකාරීත්වයේ පරිණාමය පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාව ස්වාභාවික. දැන් අපි මෙතෙන්දී එමුකෝ පුතෝ දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව. යම් යම් දේශපාලන මතිමතාන්ත ඉදිරියේ මිනිසුන් හැසිරෙන ආකාරය. ඒ පිළිබඳ මිනිස්සු දරන්නා වූ ආකල්ප අධ්‍යයනය කරන නිසා දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව. භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව. භෞතික විද්‍යාවේදී පෘථුවියේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න පුළුවන් අජීවී භෞතික වස්තුවක්. මිනිසාගේ ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය සජීවී හෝ අජීවී භෞතික වස්තුවකේ භෞතිකමය ක්‍රියාකාරීත්වය. එතකොට යනවා ස්වාභාවික විද්‍යාව. ජීව විද්‍යාව. ජීව විද්‍යාව. මිනිසා හෝ සත්වයින් හෝ ශාකයන් පිළිබඳ. ඒ අධ්‍යයනය කරද්දී ඒකේ ක්‍රියාකාරීත්වය, ඒ සංයුතිය, ඒ මිනිසා අද මානව විද්‍යාවේ මෙතෙන්ට එනකන් ඇතිවෙච්ච ආකාරයක ඉදිරියේදී අපි කතා කරමු. මෙන්න මේව පිළිබඳ කතා කරන නිසා ජීව විද්‍යාව ස්වාභාවික විද්‍යාව. ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාවේදී මිල ඉදිරියේ මිනිසුන්ගේ හැසිරීම. යම් භාණ්ඩයක මිල ඉහළ යනකොට මිනිස්සු ඒ පිළිබඳ දක්වන්නා වූ ආකල්ප. එතකොට සමාජ. දැන් බලන්න ඒ විෂයන් ටික අපිට බැලුවෙන් පස්සේ රේඛාවකින්ම දැම්ම හැකි. මේ කට්ටිය සමාජයි මේ කට්ටිය ස්වාභාවිකයි කියලා. දැන් මට කියන්න පුතෝ මේක බැලුවෙන් පස්සේ මනෝවිද්‍යාව. යම් යම් මානසික සංකල්ප ඉදිරියේදී මිනිස්සු ඒ සම්බන්ධයෙන් දරන ආකල්ප ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කරනවා. දුක ඉදිරියේ මිනිස්සු හැසිරෙන ආකාරය. සතුට ඉදිරියේ මිනිසුන් හැසිරෙන ආකාරය. මනෝවිද්‍යාවේ සමාජ විද්‍යාත්මකයි. දුක ඉදිරියේ මිනිසුන්ට සිහි නැතුව යනවා. දුක කියන සංකල්පය හා ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අතර පවත්නා සම්බන්ධතාවය. ඒතර එකම සංකල්පයේ සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මකවත් ලක්ෂණ දරුවා ඒ සම්බන්ධයෙන් ස්වාභාවික විද්‍යාත්මකවත් ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය. එනම් පුතෝ මනෝවිද්‍යාව කියන එකේ සමාජ විද්‍යාත්මක ලක්ෂණක් තියෙනවා ස්වාභාවික විද්‍යාත්මක ලක්ෂණක් තියෙනවා. එනම් මනෝවිද්‍යාව කියන විෂය සමාජ විද්‍යාවයි ස්වාභාවික විද්‍යාවයි කියන විෂයන් දෙකටම වැටෙන විෂයක්. පුරාවිද්‍යාව. පුරාවිද්‍යාවේදී ලැබෙනවා අපිට මූලාශ්‍රයක් හැටියට ලෝහයක් හරි ඒ වගේ දෙයක් ලැබුණා. කාසියක් ලැබුණා. පිඟානක් වගේ දෙයක් ලැබුණා. එතකොට ඒ හෙළිවෙනා වූ ශිල්ප ක්‍රම එදා පැවතුනා වූ ශිල්පීය ක්‍රමවේදය මේවා පිළිබඳ අධ්‍යයනය කරනවා නම් ඒ පුරාවිද්‍යාව ලැබුණු මූලාශ්‍රයේ සමාජ විද්‍යාත්මක ලක්ෂණ. ඇටසැකිල්ලක් හරි මොනවා හරි එකක් ලැබෙනවා කාල නිර්ණය කරන්න පුළුවන්. කාබන් 14 පරීක්ෂණයක් කරන්න පුළුවන්. එතනින් ගියන් පස්සේ ලෝහයක රසායනික සංයුතිය හොයන්න පුළුවන්. කඩුවක් හම්බෙලා තියෙනවා රජ කාලේ. මේකේ රසායනික ද්‍රව්‍ය මොනවාද? එහෙනම් අන්න දැන් අපිට පැහැදිලි පුරාවිද්‍යාව කියන විෂය තුල
සමාජ විද්‍යාත්මක ලක්ෂණක් තියෙනවා, ස්වාභාවික විද්‍යාත්මක ලක්ෂණක් තියෙනවා. මානව විද්‍යාව. මානවයා එදා ඉඳන් අද වෙනකම් වර්ධනය වෙච්ච ආකාරය. මානවයාගේ ශරීරය අනුව සිදුවෙච්ච වෙනස් වීම. කොන්ද නමාන ගියෙක් කෙනා කොහොමද කොන්ද කෙලින් කරගත්තේ? සමබරතාවය ඇති වෙච්ච ආකාරය. අන්න මානවයාගේ ස්වාභාවික මේ පැවැත්මේ සිදුවෙච්ච වෙනස් වීම, පරිණාමයේ වෙනස් වීම. පරිණාමයේ වෙනස් වීම පිළිබඳ අධ්‍යයනය කරන නිසා අන්න මානව විද්‍යාව එතෙන්දී ස්වාභාවික විද්‍යාත්මක ලක්ෂණ. මානවයා කොහොමද එදා ඉඳන් ඇවිල්ලා ගල්ලෙනක චිත්‍රයක් ඇන්දේ කොහොමද? සාස්ත්‍රතාවයේ වර්ධනය වුණේ කොහොමද? මේ ආදී ලෙස මානවයාගේ සමාජීය වශයෙන් වෙනස් වුණ දේවල් පිළිබඳ අධ්‍යයනය කරනවා. එහෙම වෙනස් වීම පිළිබඳ අධ්‍යයනය කිරීම මානව විද්‍යාවේ සමාජ විද්‍යාත්මක ලක්ෂණය. භූගෝල විද්‍යාව. භූගෝල විද්‍යාව ගත්තන් පස්සේ මේ භූගර්භය හැදිලා තියෙන සංයුතිය කොහොමද ඒ ක්‍රියාකාරීත්වය මේ පිළිබඳ අධ්‍යයනය කරනවා නම් ඒක භූගෝල විද්‍යාවේ ස්වාභාවික විද්‍යාත්මක ලක්ෂණ. මෙයාගේම අපි අධ්‍යයනය කරනවා මානුෂ්‍ය භූගෝලය. භෞතික ජීවන තත්ත්ව දර්ශකය. මේව කතා කරනවා නම් මානුෂ්‍ය භූගෝලයේදී කතා කරන්නේ සමාජීය විද්‍යාත්මක ලක්ෂණ. එහෙනම් පුතෝ අපිට ඉතාමත් පැහැදිලි රේඛාවකින් ඇඳලා බෙදන්න බැරි විෂය ටිකක් මේකේ තියෙනවා. මනෝවිද්‍යාව, පුරාවිද්‍යාව, භූගෝල විද්‍යාව, මානව විද්‍යාව වගේ විෂයන් තුල සමාජ විද්‍යාත්මක ලක්ෂණක් තියෙනවා, ස්වාභාවික විද්‍යාත්මක ලක්ෂණක් තියෙනවා. ඒ නිසා අර දේශපාලන විද්‍යාව, ජීව විද්‍යාව ඒවා කෙලින්ම බෙදන්න පුළුවන්. එහෙම බෙදන්න පුළුවන් විෂයනුත් තියෙනවා, බෙදන්න බැරි විෂයනුත් තියෙනවා. ඒ වගේම තමයි මේක අපිට කතා කළෙන් පස්සේ අතීතයේදී අපි කතා කළා සමාජ විද්‍යාවෙන්ම කතා කරපු ඇතැම් විෂය කොටස්. වර්තමානයේ වෙනකොට ඉදිරියේදී ක්‍රමයෙන් යනවා ස්වාභාවික විද්‍යාව කාර. ආර්ය හා පරිසරය. ආර්ය හා පරිසරය පිළිබඳ ගැටලුව මනෝවිද්‍යාවේ සමාජ විද්‍යාත්මක පැත්ත තුලින් කතා කළේ අපි. මේ සමාජ විද්‍යාත්මක ලක්ෂණ තුලින් කතා කරපු දේ DNA සහ RNA. ඩියොක්සිරයිබෝ නියුක්ලියින් අම්ලය සහ රයිබෝ නියුක්ලියින් අම්ලය. DNA සහ RNA හොයාගත්තන් පස්සේ අන්න පුතෝ දැන් එනවා ආර්ය හා පරිසරයේ පිළිබඳ ගැටලුව සමාජ විද්‍යාවෙන් ගැලවිලා ස්වාභාවික විද්‍යාවට එනවා. එහෙනම් දැන් සමාජ විද්‍යාව විෂයපතියේ ක්‍රමයෙන් සීමා වෙමින් යනවා. ස්වාභාවික විද්‍යාව විසින් සමාජ විද්‍යාව ආක්‍රමණය කරනවා. ඒ වෙන්නේ තාක්ෂණයේ දියුණුවත් එක්ක. එහෙනම් රේඛා බෙදලා තියලා අපිට හරියන්නේ නැහැ. දැන් මේ කතා කරන සමාජ විද්‍යාව හා ස්වාභාවික විද්‍යාව දෙන්න ගත්තන් පස්සේ ස්වාභාවික වස්තුවක් පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒකෙදී අපිට සම්පරීක්ෂණ යොදා ගැනීමේ පූර්ණ හැකියාවක් තියෙනවා. ඒ සාධකයට බලපෑම් කරන්න පුළුවන්. තියෙන තැනින් වෙනස් කරන්න පුළුවන්. සාධකයේ කොටස් අයින් කරන්න පුළුවන්. ස්වාභාවික විද්‍යාවේ ප්‍රධාන පරීක්ෂණ ක්‍රමයේ බවට පත් වෙන්නේ සම්පරීක්ෂණ. සමාජ විද්‍යාවේදී එහෙම මිනිසා දැන් අපිට පුළුවන්කමක් නැහැනේ කවුරු හරි එක්කෙනෙක් ගෙනල්ලා පොඩි ළමයෙක් ගෙනල්ලා කොණ්ඩි පැත්තක් කපලා ඊට පස්සේ මේ ළමයා හැසිරෙන ආකාරය අධ්‍යයනය කරන්න ඕන කියලා කරන්න බෑනේ පුතෝ. සීමාවන් තියෙනවා. සමාජ විද්‍යාඥයාට ස්වාභාවික විද්‍යාඥයාට වගේ පරීක්ෂණ පැවැත්වීමේ හැකියාවක් නැහැ. එයා සීමා වෙලා. එයාගේ පරීක්ෂණයේ සමාජ විද්‍යාවේ පරීක්ෂණයේ ප්‍රධාන වශයෙන් සීමා වෙලා තියෙනවා නිරීක්ෂණයට. හැබැයි සමාජ විද්‍යාව තුළ සම්පරීක්ෂණේ නෑම කියලා කියන්න බෑ අපිට. සම්පරීක්ෂණේ යොදා ගන්නවා. හැබැයි ප්‍රධාන පරීක්ෂණේ නිරීක්ෂණය. ඒ නිරීක්ෂණය සාධක පාලනය කරන්නේ නැහැ. එකම தත්ත්වය සාධක පාලනය කිරීමකින් හෝ විචලනය කිරීමකින් තොරව කරන පරීක්ෂණය. මේ පරීක්ෂණය එකම தත්ත්වයක් යටතේ කරන්න බෑ. දුෂ්කරයි. සමාජ විද්‍යාවේදී සාධක පාලනය නොකරන්නේ. දැන් ඔයාලා පාරේ යනවා කියලා හිතන්නකො ළමයි කණ්ඩායම කෑ ගගා දඟල යනවා. ඒ යනකොට ගේ අහල පහල කෙනෙක් යනවා දැක්ක ගමන් ඔයාලගේ හැසිරීම සරාස් ගල වෙනස් වෙනවා පුතෝ. සාධක පාලනය වුණා. පාලනය වුණෙන් පස්සේ ආවේ ස්වාභාවික හැසිරීමක් නෙමේ කෘත්‍රිම හැසිරීමක්. ඒ නිසා සමාජ විද්‍යාවේදී මිනිසාගේ චර්යාව හා චින්තනයේ පාලනය කරන්න ගියොත් අනිවාර්යෙන් අපිට ලැබෙන්නේ පාලනයේ සහිත තත්ත්වයක්. ඒ නිසා සමාජ විද්‍යාඥයාට තම පරීක්ෂණයේ නිරීක්ෂණයට සීමා කරන්න සිද්ධ වෙනවා. මේ නිරීක්ෂණය එකම තත්ත්වයක් අතේ නැවත කළා නිගමනයන්ට ලැබෙන්න අමාරුයි.
අමාරු නිසා වාස්තවික භාවයෙන් පොදුවේ පිළිගැනීමෙන් අඩුයි. ස්වාභාවික විද්‍යාව එකම තත්ත්වයක් යටතේ නැවත නැවත පරීක්ෂණය කළා එකම තත්ත්වයක් යටතේ පරීක්ෂණ වලට එන්න පුළුවන් නිසා ස්වාභාවික විද්‍යාවේ දැනුම වාස්තවික භාවයෙන් වැඩි. තේරුම් ගන්න සමාජ විද්‍යාව ස්වාභාවික විද්‍යාව අතර මේ බඳු වෙනසක් තිබුණාට මේ විෂයන් දෙක අතර දැඩි අන්තර් සම්බන්ධතා තියෙනවා. ආක්‍රමණය කරගෙන යනවා. දෙකේම ලක්ෂණ තියෙන විෂයන් තියෙනවා කියන තැනට අපි එනවා. ඊට පස්සේ පුතෝ අපි කතා කරනවා ශුද්ධ විද්‍යාව හා ව්‍යවහාරක විද්‍යාව. ශුද්ධ විද්‍යාවක් කියන්නේ යමක් සිදුවන්නේ කෙසේද කුමන සාධක මතද ඒ සඳහා බලපාන හේතු මොනවාද කියලා අධ්‍යයනය කරන විද්‍යාව ශුද්ධ විද්‍යාව. මෙන්න මේ ශුද්ධ විද්‍යාත්මක ඥානය පාදක කොටගෙන හෝ පාදක කර ගැනීමකින් තොරව මිනිසාට අවශ්‍ය යම් නිර්මාණ බිහි කිරීම ව්‍යවහාරක විද්‍යාව. ඥානය ශිල්පීය පදනමක් මත භාවිතයට ගනු ලබන්නේ ව්‍යවහාරක විද්‍යාවයි කියන. මේ ශුද්ධ විද්‍යාව හා ව්‍යවහාරක විද්‍යාව අතර වෙනසක් තියෙනවායි කියලා කිව්වට ඒක වර්තමානයේ අදාළම නැහැ. ශුද්ධ විද්‍යාවෙන් සොයා ගැනීම ව්‍යවහාරක විද්‍යාවට බලපානවා. ව්‍යවහාරක විද්‍යාවේ සොයා ගැනීම ශුද්ධ විද්‍යාව. මේක අපි මේක ඉතිහාසයෙන් නම් කතා කරනවා. ජල බීතිකා රෝගය මර්ධනය කරනු ලබන්නේ කෙසේද යන්න සොයා ගනු ලැබුවේ ශුද්ධ විද්‍යාව තුලින්. එන්නත නිෂ්පාදනය කරනු ලැබුවේ ව්‍යවහාරක විද්‍යාව. මේ සියවස් ගානකට එහා ළමයි. දැන් වෙන මොකවත් හිතන්න එපා. අඟහරු ග්‍රහයා පිළිබඳ පරීක්ෂණ. සඳමත පරීක්ෂණ. මේකෙදී ඊට අදාළ උපකරණය නිර්මාණය කරනවා. උපකරණය නිර්මාණය කරන්නේ ව්‍යවහාරක විද්‍යාවයි. ඒ උපකරණේ යවනවා. යවලා ඡායාරූප මෙහෙට එවනවා. පස් කොටස් මෙහෙට එවනවා. ආවෙන් පස්සේ ඊළඟ සංයුතිය අධ්‍යයනය කරනවා. එන අධ්‍යයනය කරන්නේ ශුද්ධ විද්‍යාවයි. එහෙනම් වර්තමානයේදී ශුද්ධ විද්‍යාවයි ව්‍යවහාරක විද්‍යාවයි එකිනෙකට වෙනස් යන දෙන්නේ නෙමෙයි. මේ දෙන්න එකට යන්නේ. වර්තමානයේ ජෛවතාරකා විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කිරීමම ශුද්ධ විද්‍යාවේ සහ ව්‍යවහාරක විද්‍යාවේ සංකලනය. ඊට අදාළ උපකරණ නිර්මාණය වෙනවා ව්‍යවහාරක විද්‍යාවෙන් ඒ තුලින් ලැබෙනා වූ දැනුම අධ්‍යයනය කිරීමක් කරනවා කවුරු කෙනෙක් කෙනාගෙන්ද ශුද්ධ විද්‍යාවේ. එහෙනම් ශුද්ධ විද්‍යාවේ යමක් පිළිබඳ සොයාගන්න එක්කෙනා ව්‍යවහාරක විද්‍යාවේ දියුණුවට බලපානවා. ව්‍යවහාරක විද්‍යාවේ කොට නැගෙන්නා වූ නිර්මාණය නැවතත් පෙරලා ශුද්ධ විද්‍යාවට බලපාන නිසා මේ ශුද්ධ විද්‍යාව හා ව්‍යවහාරක විද්‍යාව අතර වෙනස වර්තමානයේදී කතා කරනවායි කියන එක අර්ථ සම්පන්න ක්‍රියාදාමයක්ම නෙමෙයි ළමයි. දැන් ඔන්න අපි ළඟට එනවා පොපර් කතා කරපු කතන්දරයට ප්‍රතිවිරුද්ධ තත්ත්වයේ දෙන තැන. පොපර් කියනවානේ ආනුභූතික පරීක්ෂණයක් මත ප්‍රතිපත්තියක් වශයෙන් අසත්‍යකරණයට ලක් කරන්න පුළුවන් ඒවා තමයි විද්‍යාව. එහෙනම් බැරියෝ විද්‍යාව වෙන්නේ නැහැ. දැන් මෙතනක් තියෙනවානේ ආනුභවික විද්‍යාව හා ආනුභවික නොවන විද්‍යාව. ආනුභවික විද්‍යාව. ආනුභවික විද්‍යාවක් කියන්නේ පංචේන්ද්‍රයන් හරි උපකරණ හරි යොදාගෙන සිදු කරන පරීක්ෂණයක් මත දැනුමක් බිහි කරන්නේ ආනුභවික විද්‍යාව. ඒතර ආනුභවික නොවන කිව්වහම ඒතර වැඩක් කාලා එනවා අපි ඔළුවට. එහෙනම් පංචේන්ද්‍රයන් උපකරණ වලින් තොරව දැනුමක් බිහි කිරීම ආනුභවික නොවන. ඉතින් පොපර් කියන්නේ නවිද්‍යාවක් නේක. පංචේන්ද්‍රයන් උපකරණ හෝ භාවිතා කරන්න බැරි නම් ඒක නවිද්‍යාවක් හැටියට පොපර් දක්වන්නේ. මෙතෙන්දී ආනුභවිකයි ඔය පොපර් කිව්ව විදිහටම. ආනුභවික නොවනයි කියන්නේ එහෙනම් ළමයිනේ පංචේන්ද්‍රයන් හෝ උපකරණ යොදා ගන්න බැරි ඒවට නෙමෙයි. ආනුභවික ඒ නවිද්‍යාව. මේ නවිද්‍යාව කියලා පොපර් බහැර කරපු ඒවෙන් ඔන්න ගරලා කළා අපි තව විෂයන් ටිකක් බේර ගන්න. පොපර් ආනුභෞතික පරීක්ෂණය ලක් කරන්න බැරි හැම එකක්ම විද්‍යාවක් නෙමෙයි. මෙතෙන්දී ආනුභවික නොවන විද්‍යාවක් කියන්නේ ප්‍රාක්තම පද හා සුවසිද්ධීන් ඇසුරු කොටගෙන බුද්ධිය අනුසාරයෙන් දැනුම කොට නගනවා නම් අන්න ඒකට අපි කියනවා ආනුභූතික නොවන. ප්‍රාක්තම පදයක් කියන්නේ නිර්වචනය කරන්න බැරි පද. සෝසිද්ධියක් කියන එදා ඉඳන් සත්‍යයි කියලා පිළිගත්තා අපිත් අද සත්‍යයක් කියලා හේතු විමසීමකින් තොරව පිළිගන්නේ ඒවා. ඒතොර දැන් සුද්ධ ගණිතය තර්ක ශාස්ත්‍රය මෙන්න මේ විෂයන් දෙක කොට නැගලා තියෙන ප්‍රාක්තම පද හා සෝසිද්ධීන් ඇසුරු කරගෙන ආනුභූතික පරීක්ෂණයකට ලක් කරන්න බෑ තමයි. බැරි නම් පොපර්ණ විද්‍යාවක් නෙමෙයි. හැබැයි පොපර්ණ විද්‍යාව කිව්වට මෙයා විද්‍යාව.
ඒකයි අපි කියන්නේ ශුද්ධ ගණිතයේ විද්‍යාව කියලා. තර්ක ශාස්ත්‍රයේ විද්‍යාව කියලා. පොපර්ගේ රීතිය සාර්ථකම වූවක් නොවේ. එහෙම වෙන්නේ පොපර් බැරි නම් විද්‍යාව නෙමෙයි කිව්වා මේගොල්ලෝ විද්‍යාව. දැන් මෙතෙන්දි පුතෝ අනිත් එක තමයි ආනුභවික විද්‍යාව පංචේන්ද්‍රයන් හා උපකරණ යොදාගෙන දැනුම ගොඩනගන්නේ අත්දැකීම් අනුසාරයෙන්. අත්දැකීම් අනුසාරයෙන් දැනුම ගොඩනගන නිසා එයාලට අපි කියනවා පශ්චාත් අනුභූති විද්‍යාව. මෙයා ප්‍රාඥෝපදයි සෝසිද්ධීනුයි ඇසුරු කරගන්නවා. බුද්ධිය යොදා ගන්න. බුද්ධිය යොදා ගන්නවා අත්දැකීම් නැහැ. ඒ නිසා යාට අපි කියනවා ප්‍රාග් අනුභූති විද්‍යාව. නම් පශ්චාත් අනුභූති අත්දැකීම් සහිතයි. ප්‍රාග් අනුභූති අත්දැකීම් වලින් තොරයි. ආනුභවික විද්‍යාවක් ගොඩනගන දැනුම අත්දැකීම් සහිතව ගොඩනගන්න. මේ අත්දැකීම් සහිතව ගොඩනගෙන දැනුම ඊළඟට වෙනස් වෙන්න පුළුවන් පුතෝ. වෙන පරීක්ෂණයක් මගින් න්‍යාසත් වෙලා වෙන එක්කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි 2 4යි. වෙනස් 2ට 2 කියන තාක්කල් 4ට 4 කියන තාක්කල් මේක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ආනුභවික විද්‍යා සම්භාවිතාමය දැනුමක් ගොඩනගනවා. ආනුභවික නොවන විද්‍යා ප්‍රාත්ම පදහ සුවසිද්ධීන් සත්‍යයි කියලා පිළිගන්න තාක්කල් නිශ්චිත සත්‍ය දැනුමක් ගොඩනගනවා. මෙන්න මේක තමයි මේ දෙන්න අතරේ වෙනස. අර අත්දැකීම් සහිතව දැනුම ගොඩනගනවා ආනුභවික නොවන විද්‍යා අත්දැකීම් වලින් තොරව. ඔය දෙක ගත්තෙන් පස්සේ ඔයාලට මෙතනින් එන තව ලක්ෂණයක් තමයි පොපර්ගේ රීතිය විවේචනාත්මකව විග්‍රහ කරන්න. පොපර්ගේ රීතිය සාර්ථක මිනුම් දන්නක් නොවේ. ඒතර පොපර් ආනුභවික පරීක්ෂණයකට ලක් කරන්න බැරි නම් විද්‍යාවක් නෙමෙයි කිව්වේ. මාක්ස් ඒ අනුව මාක්ස්වාදී විද්‍යාවක් නෙමෙයි. මනෝ විශ්ලේෂණවාදී විද්‍යාවක් නෙමෙයි. ශුද්ධ ගණිතයේ විද්‍යාවක් නෙමෙයි. තර්ක ශාස්ත්‍රයේ විද්‍යාවක්. නමුත් අන්න පොපර්ණ විද්‍යාව කියලා බැහැර කරපු ඒවා විද්‍යා හැටියට විද්‍යාව තුල ඉස්මතු වෙලා තියෙනවා. එන්නේ එතෙන්දී අපිට පැහැදිලි පොපර්ගේ රීතිය සාර්ථකම වූවක් නෙමෙයි. ඊළඟට පුතෝ ඇගියුම් ශෛලී විද්‍යාව විස්තරාත්මකයි. ඇගියුම් ශෛලී විද්‍යාවක් කියන්නේ යමක් පිළිබඳ ඇගියුම් ඉදිරිපත් කරනවා. ඒ ඇගියුම් ඉදිරිපත් කරද්දී සමාජයේ තියෙන සම්මතයන් එතනින් ගියන් පස්සේ යම් විෂයක් තුල තියෙනා වූ රීතීන් මේ සම්මතයන් රීතීන් මත ඇගියුම් ඉදිරිපත් කිරීම තමයි ඇගියුම් ශීලී විද්‍යාවක් කියන්නේ. විස්තරාත්මක විද්‍යාවක් කියන්නේ ඒ දේ පිළිබඳ පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කරනවා. යමක් සිදුවන්නේ කෙසේද කුමන සාධක මත මේමයි කියලා පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කිරීම විස්තරාත්මක විද්‍යාවකදී සිද්ධ වෙනවා. ඇගියුම් ශීලී විද්‍යාව එහෙම නැහැ. ඇගියුම් ශීලී විද්‍යාවක ඇගියුම් විතරයි තියෙන්නේ. දැන් මේ ඇගියුම් ශීලී විද්‍යාවල ආචාර ධර්මය ගත්තයි කියන්නේ. ආචාර ධර්මයේදී අපි ඉදිරිපත් කරනවා හොඳ සහ නරක. සෞන්දර්ය විද්‍යාවේදී අපි ඉදිරිපත් කරනවා ලස්සන සහ අවලස්සන. දැන් මේ විෂයන් දෙකම බැලුවෙන් පස්සේ දැන් ආචාර ධර්මයේදී මම හොඳයි කියන දේ තව කෙනෙක් නරකයි කියන්න පුළුවන්. සෞන්දර්ය විද්‍යාවේදී මම ලස්සනයි කියන දේ වෙන කෙනෙක් නරකයි කියන්න පුළුවන්. පුතෝ එතකොට මේ ආචාර ධර්මයේ හා සෞන්දර්ය විද්‍යාවේ ඉදිරිපත් කරන්නා වූ ඇදෙව් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ තම රුචි අරුචිකම් ආත්මීය ලක්ෂණ මත ඇගෙයුම් වෙනස් වෙනවා. එතකොට ඇගෙයුම් වෙනස් වෙන්නේ මේ තුල ආත්මීය ලක්ෂණ අන්තර්ගත වෙලා තියෙන නිසා. හැබැයි පුතෝ මේ බලන්න ගණිතයේදී ඇගෙයුම් ඉදිරිපත් කරනවා එක්ක හරි එක්ක වැරදි. තර්ක ශාස්ත්‍රයේදී අපි ඇගෙයුම් ඉදිරිපත් කරනවා එක්ක සප්‍රමාණයි එක්ක නිෂ්ප්‍රමාණයි. දැන් තර්ක ශාස්ත්‍රයේදී 2 2 4යි. මම කියනවා හරි. මම හරි කිව්වම එක වෙන එක්කෙනෙකුට බලන්න නෑ මං නම් ඒක වැරදි කියනවා මං ඒකට එකඟ වෙන්නේ නෑ කියලා කියන්න බෑ. ඇයි? මෙයාලට රීතීන් තියෙනවා. රීතීන්ට ගැලපෙනවා නම් හරි වැරදි. සප්‍රමාණ නිෂ්ප්‍රමාණ. හැබැයි ආචාර ධර්මයයි සෞන්දර්ය විද්‍යාවයි එහෙම නෑ. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක වෙනස් වෙනවා. එහෙනම් දැන් බලන්න මේ 4 දෙනාම ඇගියුම්ශීලී තමයි. හැබැයි මේ 4 දෙනාම ඇගියුම්ශීලී වුණාට මේ දෙන්නාගේ ඇගියුම් ඉදිරිපත් වී ඇත්තේ ආත්මීය ලක්ෂණ මත. මේ දෙන්නාගේ ඇගියුම් රීතීන් මත. රීතීන් මත ඇගියුම් ඉදිරිපත් වෙච්ච නිසා
ගණිතයේ සහ තර්ක ශාස්ත්‍රයේ ඇගයුම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ නැහැ. ආචාර ධර්මයේ සහ සෞන්දර්ය විද්‍යාවේ ඇගයුම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ නිසා මේ ඇගයුම්ශීලී විද්‍යා හතරෙන් රූපිකත්වයේ ප්‍රමාණිකත්වයේ දක්වන්නේ ගණිතයේ සහ තර්ක ශාස්ත්‍රයේ කියන ඇගයුම්ශීලී විද්‍යා දෙක. මේක තේරුම් ගන්න. ඇගයුම්ශීලී විද්‍යා ඇගයුම් ඉදිරිපත් කරනවා. ඒ ඇගයුම් ඉදිරිපත් කිරීමේ ප්‍රධාන රීතීන් දෙකක් තියෙනවා. ආත්මීය ලක්ෂණ මත ඉදිරිපත් කරනවා රීතීන් මත. ආත්මීය ලක්ෂණ ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන නිසා පොදුභාවයක් නැහැ. පොදුවේ පිළිගන්න බෑ. රූපික නැහැ. හැබැයි මෙයා රීතීන් මත නිසා එයා පොදුයි. එයා පොදු නිසා ගණිතයේ සහ තර්ක ශාස්ත්‍රයේ කියන විෂයන් දෙකට අපි කියනවා මොන විද්‍යාව කියලා කියනවා. රූපික ප්‍රමාණික විද්‍යාව කියලා කියන්නේ ඇගයුම්ශීලී විද්‍යාවලින් ගණිතය හා තර්ක ශාස්ත්‍රය. දැන් පුතෝ චර්යා විද්‍යාව. මේ චර්යා විද්‍යාව කියන එක ගත්තන් පස්සේ චර්යා විද්‍යාව කොට නැගිලා තියෙන්නේ ස්වාභාවික විද්‍යාවයි සමාජ විද්‍යාවයි දෙක අතරමැදි තත්ත්වයක්. දැන් මිනිස්සුන්ගේ සහ සතුන්ගේ සුවිශේෂී මානසික හා ශාරීරික ක්‍රියාදාමයන් පිළිබඳ කියලා හිතන්න. ඔය ළමයි දන්නවා පුතෝ එයාලා පොළොන්නරු පැත්තේ ගියන් පස්සේ වතුර ටිකක් කොටු කරලා තියෙනවා. වතුරන්ට කෑම දාන්න එපා. මේව කරන්න එපා. බලපෑම් කරන්න එපා. අන්න ඔවුන්ගේ සුවිශේෂී චර්යා රටාව. ඔවුන්ගේ එහෙම නොදින අවස්ථාවේදී ඔවුන් ඇතරින ආකාරය. මෙන්න මේ සුවිශේෂී චර්යා රටාව. ඉතින් ගියන් පස්සේ මානසික රෝගයක් හැදුණු එක්කෙනෙක්ගේ සුවිශේෂී මානසික චර්යා රටාවන් ආදී පිළිබඳ අධ්‍යයනය කිරීම චර්යා විද්‍යාව හැටියට අපි හඳුන්වනවා. හැබැයි චර්යා විද්‍යාවේ තියෙන ලක්ෂණ ඇතැම් අවස්ථාවලදී අපි ස්වාභාවික විද්‍යාව තුලිනුත් අධ්‍යයනය කරනවා. ඇතැම් අවස්ථාවලදී සමාජ විද්‍යාව තුලිනුත් අධ්‍යයනය කරනවා. ඒක හරියට අර මානව විද්‍යාව මානවයා ඉතා සිට අද දක්වා පරිණාමය වීමේදී මානසිකව සහ ශාරීරිකව සිදු වුණා වූ වෙනස් වීම පිළිබඳ සමාජීය සහ ශාරීරිකව සිදු වුණා වූ වෙනස් වීම. ඒක සමාජීය කියන කතන්දරේ මානසික වශයෙන් සිදු වුණා වූ වෙනස් වීම පිළිබඳ අධ්‍යයනය කිරීම චර්යා විද්‍යාව හැටියට අපි හඳුන්වනවා. මීට අමතරව අපිට ඕනනම් කතා කර හැකි පුතෝ සත්ත්ව විද්‍යාව, ජීව විද්‍යාව, ප්‍රවේණ විද්‍යාව ඔහොම විවිධාකාර ලෙස යන්න පුළුවන්. ඒ මේ සියලු විෂයන් ටික මේ කලින් අපි ඉගෙන ගත්තා වූ විෂයන් වල ප්‍රභේදයන් හැටියට යන්නේ. දැන් මේක ඉදිරිපත් වීමේදී මේ විෂයන් බෙදලා තියෙන්නේ එක්ක පරීක්ෂණ ක්‍රමී. නැත්නම් විශේෂ ශාස්ත්‍රය නැත්නම් පොපර්ගේ රීතිය. පරීක්ෂණ ක්‍රමයේ මත විද්‍යාව වෙනස් කරද්දී ප්‍රධාන විෂයන් දෙකකට අපි බෙදනවා. ප්‍රධාන විෂයන් දෙකකට බෙදද්දී සමාජ විද්‍යාව හා ස්වාභාවික විද්‍යාව. සමාජ විද්‍යාවේදී ප්‍රධාන පරීක්ෂණ ක්‍රමය හැටියට අපි යොදාගත්තේ කවුද? නිරීක්ෂණ ක්‍රමය. ස්වාභාවික විද්‍යාවේ සම්පරීක්ෂණ. ඒක නේද බැලූ බැල්මට අපිට තියෙනා වූ කතන්දරේ. ඒක. නමුත් පරීක්ෂණ ක්‍රමයේ සමාජ විද්‍යාව ස්වාභාවික විද්‍යාව කියන එක නෙමෙයි බෙදලා තියෙන්නේ පුතෝ. ආනුභවික විද්‍යාව හා ආනුභවික නොවන විද්‍යාව. ආය ආනුභවික විද්‍යාවේ පරීක්ෂණය පංචේන්ද්‍රියන් හා උපකරණ. ආනුභවික නොවන එක්කෙනාගේ බුද්ධිය. ඒ දෙන්න දෙපැත්තක තියෙන. දැන් නිරීක්ෂණය හා සම්පරීක්ෂණය කියන එක සමාජ විද්‍යාවයි ස්වාභාවික විද්‍යාවයි කියන දෙකේම තියෙන. සමාජ විද්‍යාව හා ස්වාභාවික විද්‍යාව බෙදන්නේ විශේෂ ශාස්ත්‍රය මත. ඒ විශේෂ ශාස්ත්‍රයේ සමාජ විද්‍යාව විශේෂ ශාස්ත්‍රය එකක්, ස්වාභාවික විශේෂ ශාස්ත්‍රය එකක්. හැබැයි පුතෝ දැන් මේකත් හිතන්න. වර්තමානයේ වන විට ඔන්න විද්‍යාත්මක ක්‍රමයේ ප්‍රශ්නයක්. වර්තමානයේ වන විට විශේෂ ශාස්ත්‍රයේ මත විද්‍යා වර්ගීකරණය අර්ථ ශූන්‍ය වේ. ඇයි හේතුව? දෙන්නම එක හා සමානව ගමන් කරන නිසා. ඒ නිසා මේ විශේෂ ශාස්ත්‍රයේ මත බෙදා දැක්වීම අර්ථාන්විත වූවක් නෙමෙයි. ඊට පස්සේ පොපර්ගේ රීතිය. පොපර්ගේ රීතිය මත විද්‍යාව බෙදලා දක්වනවා ආනුභවික පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන් ඒවා ආනුභවික විද්‍යාව. ආනුභවික පරීක්ෂණයට ලක් කරන්න බැරි ඒවා ආනුභවික නොවන විද්‍යාව. දැන් බලන්න. එතකොට පොපර් කියනවානේ ආනුභවික පරීක්ෂණයකට ලක් කරන්න බැරි නම් විද්‍යාවක් වෙන්නේ නැහැ. තර්ක ශාස්ත්‍රය හා ගණිතය. ඒ අනුව පොපර්ට අනුව විද්‍යාව වෙන්නේ නැහැ. හැබැයි තර්ක ශාස්ත්‍රය හා ගණිතය ආනුභූතික නොවන අන්දමින්
දැනුම ගොඩ නගන. ප්‍රාක්තෝම පද හා සුවසිද්ධීන් ඇසුරු කරගන්න. ඒ මත දැනුම ගොඩ නගන නිසා අන්න පොපර්ගේ රීතියට පොඩි තර්ජනයක් එනවා. අනිත් එක තමයි පොපර්ට අනුව මාක්ස්වාදයේ තියෙන සංකල්ප අපැහැදිලි. මනෝවිද්‍යාවේ තියෙන සංකල්ප ආනුභූතික පරීක්ෂණයකට ලක් කරන්න බෑ. එහෙනම් පොපර්ට අනුව මාක්ස්වාදයේ විද්‍යාවක් වෙන්නේත් නැහැ. මනෝවිශ්ලේෂණවාදී විද්‍යාවක් වෙන්නේත් නැහැ. ඒ පොපර්නේ කියන්නේ. හැබැයි මනෝවිශ්ලේෂණවාදී තමන්ට ආවේනික අන්දමින් විද්‍යාවේ දැනුමක් වෙතින්න කොට නගලා තියෙනවා. මාක්ස්වාදයේ ගත්තෙන් පස්සේ සංකල්ප පැහැදිලි විද්‍යාවක් වෙන්නේ නැහැ. පොපර්ගේ ප්‍රධාන පරමාර්ථය තිබුණෙත් මාක්ස්වාදයට ගන්න. හරි. හැබැයි දැන් මේ බලන්න වහල් සමාජයේ බිඳ වැටිලා ආවනේ වැඩවසන් සමාජ ක්‍රමය. වැඩවසන් සමාජ ක්‍රමයේ බිඳ වැටිලා ආවනේ ධනවාදී සමාජ ක්‍රමයට. ධනවාදී සමාජයේ බිඳ වැටිලා සමාජවාදයට ආවනේ 1917 දී රුසියාවේ. එතකොට කාල් මාක්ස් කිව් එක ඉතිහාසයේ කිව්ව දේවල් ආනුභූතිකව සත්‍ය වෙලා තියෙනවා. උත්තරීතර කොමියුනිස්ට් සමාජයේ කියන එක ආනුභූතික පරීක්ෂණය ලක් කරන්න බෑ. හරි. හැබැයි පොපර් කිව්වට විද්‍යාවක් නෙමෙයි කියලා යා විද්‍යාවක්. මනෝවිශ්ලේෂණවාදී විද්‍යාවක් නෙමෙයි කියලා පොපර් කිව්වට අන්න විද්‍යාව. ඒ නිසා පුතෝ මේ විවිධ විද්‍යා වර්ගී කිරීමේ පදනම කියලා අපි පරීක්ෂණ ක්‍රමයේ ගත්තත් ඒකෙදි නම් චෝටි අපිට ගැළපීමක් තියෙන ආනුභූතික පරීක්ෂණයකට පුළුවන් නම් මෙහෙමයි බැරි නම් මෙහෙමයි. හැබැයි ආනුභූතික පරීක්ෂණයකට බෑ බුද්ධිය විතරක් පාදක කරගන්න. හැබැයි ආනුභූතික පරීක්ෂණයේ ලක් කරගන්න විද්‍යාව තුළ බුද්ධියත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා මේක සීමා වෙන්නේ බුද්ධියට විතරක් සීමා වෙච්ච ආනුභූතික නොවන විද්‍යාවන්ට විතරක්. හැබැයි මේ විශේෂ ශාස්ත්‍රයේ මත සමාජ විද්‍යාව හා ස්වාභාවික විද්‍යාව බෙදලා දැක්වුවයි කියන එකත් වර්තමානයේ අර්ථාන්විත නැහැ. පොපර්ගේ රීතිය කියන එක අද බැලුවෙන් පස්සේ අර්ථාන්විත වෙන්නේම නැහැ ළමයි. ඒතකොට දැන් විද්‍යා වර්ගීකරණයේදී විවිධ පදනම් තියෙනවා. ඔයාලට මේ ප්‍රශ්නෙන්න පුළුවන් පරීක්ෂණ ක්‍රමයේ මත විද්‍යාව බෙදා දැක්වීම අර්ථාන්විත වූවක් නොවේ. විද්‍යාවෙන් නිදසුන් දෙමින් විග්‍රහ කරන්න. මේ විදියට දැන් අරගත්තෙන් පස්සේ අපිට ප්‍රශ්නවලදී කතා පොපර්ගේ රීතිය සාර්ථක වූවක් නොවේ. ග්‍රීක යුගයේ විද්‍යාවක් ලෙස වැදගත් නොවුවද වර්තමාන විද්‍යාවේ පදනමයි. දැන් මේ කිව්ව ටිකෙන් අපිට ගොඩාක් දේවල් වලට ගන්න පුළුවන් නිසා ළමයිනේ මේ කොටස් ටික හරි ලෙස අපි අධ්‍යයනය කරනවා. නැවත නැවත ඔයාලා මේක බැලුවොත් ඔයාලට මේ විෂයන් තුල සියුම් වෙනස්කම් තියෙනවා, සම්බන්ධකම් තියෙනවා. ඒ තුල අපි ඉදිරියට ගමන් කරන්න ඕනේ. විද්‍යාව කියන එක මෙම සීමිත ලෙස කතා කරන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. නමුත් අපි මේ කාලය තුල අපි අවංකව දරන්න පුළුවන් උපරිම උත්සාහය දරුවා. ওই දරුවෝ ටික මේකෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ආයෙත් දවසක් අපි තවත් විෂය කොටසකින් මේ විදිහට සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අදට ආයිබෝවන්.